ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 ජනවාරි 19 අඟහරුවාදා සිරස්තල නව වසරේ මුල් දින 18දී කොවිඩ් මරණ 66ක් ආසාදිතයන් දසදහසක් මුළු මරණ 270ක් තෙක් ඉහළට එළඹෙන 21 වනදා සිට සංචාරකයන් සඳහා වරාය සහ ගුවන්තොටුපළ විවෘත කෙරේ. සංචාරකයන්ට නිරෝධායන නීති ලිහිල් වේ. බස්නාහිර පාසල් ගැනත් තීරණයක්. බොහෝ දුරට හෙට දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡාවක් කිරීම නිමිතයි. රංජන්ට මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්ට දැනුම් දෙයි. අසුන ගැන වාද විවාද වලින් මැති සභය උණුසුම් වේ. පොඩි වාචාල ගතියක් තියෙනවා මම දන්නවා අපේ මිත්‍රයාගේ ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් කියන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්නයක්. නිවක් නැති වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා හම්බන්තොටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිත සැලැස්මට වසර 10ක් කැබිනට් අනුමැතිය තවමත් නැහැ. ඉන්දියාවේ සැලකිය යුතු පිරිසක් කොවිඩ් එන්නත මගහරි. එන්නතගත් දෙදෙනෙක් මේ යාම නිසා ජනතාව අතර බියක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිවෝන් ඔබ අදත් ලංකාවේ අංකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග සජීවීව. වසරේ ගෙවුණු දින 18 තුල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන දසදහස ඉක්මවා තිබෙනවා. එම දින 18 තුල වාර්තා වන කොවිඩ් මරණ ගණන 66ක්. ආසාදිතයින් 337 දෙනෙකු අද අලුතින් හඳුනා ගැනීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 54000 ඉක්මවා ගියා. කොවිඩ් ආසාදිතයන් 674 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර දිස්ත්‍රික්ක 23කින්ම ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයක්. කොළඹින් 197ක්, ගම්පහෙන් 165ක්, කුරුණෑගලින් 54ක්, ගාල්ලෙන් 37ක්, රත්නපුරින් 33ක්, මාතරින් 24ක්, මහනුවරින් 22ක්, කළුතරින් 20ක් සහ තවත් දිස්ත්‍රික්ක 14කින් ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වුණා. විදේශයන්ගේ සිට පැමිණි ලාංකිකයන් 47 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. මේ වසරේ ගෙවුණු දින 18ක කාලය තුල පමණක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 10437ක් වන අතර එම කාලය තුල සුවය ලැබූ සංඛ්‍යාව 10400ක්. ගෙවුණු දින 18 තුල වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 66ක්. COVID-19 වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඔහුගේ බිරිඳ සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබනවා. පියල් නිශාන්ත මහතාගේ පුතුන් දෙදෙනා රියදුරා ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණ මගින් තහවුරු වුණා. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙසට සෞඛ්‍යාංශ උපදෙස් ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තවත් 60 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තා ලැබීමට නියමිතයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ රියදුරා කෑගල්ල මහරෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව කෑගල්ල මහරෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. දිවයිනට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින ගාල්ල දඩල්ල ප්‍රදේශයේ හෝටලෙන් තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මුළුතැන්ගේ සහ රිදි සෝදනාංශයේ දෙදෙනෙකු මෙලෙස ආසාදිතව සිටින අතර ඔවුන් කෑගල්ල හෙට්ටිය මුල්ල සහ ගාල්ල මහමෝදර ප්‍රදේශවල අයයි.
අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් හඳුනාගත් තවත් ආසාදිතයන් 15 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ඊයේ රාත්‍රියේ සිදු වුණා. අරනායක විල්පල ගම්මානයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 90ක් අතරින් පුද්ගලයන් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ප්‍රදේශයට අද සිට සංචලන සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. සියදුව පොලිස් ස්ථානයේ සිදු කළ PCR පරීක්ෂණ මගින් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොවිඩ් ආසාදිත නොව පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කරවීමට අද කටයුතු කර තිබුණා. යනු අදාළ පොලිස් ස්ථානීය රාජකාරී කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කිරීමටද අද කටයුතු කරනු ලැබුවා. විරකැටිය ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ අත්‍යවශ්‍ය අංශ හැර සෙසු අංශ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පුත්තලම හින්දු විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ සිසුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. පුත්තලම කිරිවැව ප්‍රදේශයේ පදිංචිම සිසුවාගේ මව පියා සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළා. පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් දෙදෙනෙකුට සහ කොන්දුස්තරවරයෙකුට වෛරසය වැළඳී ඇතැයි හඳුනා ගැනීමත් සමග පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එම ඩිපෝවේ තවත් 118 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කළා. දෙහිඅත්ත කණ්ඩේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකුටත් වෛරසය වැළඳීමෙන් ඒ සභාපතිවරයා ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙන අතර රියදුරාගේ ආශ්‍රිතයන් 100 දෙනෙකු පමණ සිටින බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. දෙහිඅත්ත කණ්ඩේ ජාතික පාසලේ උසස් පෙළ ගුරුවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග අද එම පාසල තාවකාලිකව වසා දැමුණා. එමෙන්ම අදාළ ගුරුවරයාගේ බිරිඳ දෙහිඅත්ත කණ්ඩිය බඹරවාන මහාවිද්‍යාලයේ ගුරුවරියක වීම නිසා එම විද්‍යාලයත් අද තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා. බස්නාහිර පළාතේ පාසල් කඩනමින් විවෘත කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජෙනරල් චවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සමැදිව බොහෝ දුරට හෙට දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්න බස්නාහිර පළාතම පාසැල් විවෘත නොකර පාසැල් හැකි පමණින් හෝ විවෘත කිරීමට කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් සඳහා 1 දෙසැම්බර් 21 වනදා සිට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පුද්ගලයන් 103 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන නීති ක්‍රියාත්මක නොකරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 122ක් ඊයේ හඳුනාගෙන තිබෙන අතර ඒ ආයතනවලට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ දක්වා මෙවැනි ආයතන 1004ක් පමණ එම සෞඛ්‍ය සිරිත් අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා. මෙම ආයතනවල කළමනාකරුවන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ නඩු පවරනවා. මාස දෙකකට වැඩි කාලයක් හොදකලා කර තිබෙන බණ්ඩාරගම අටලුගම එපිටමුල්ල වසමේ සහ බමුණුමුල්ල වසමේ ජනතාව තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අලෝතියාව පොලිස් පුරපොළ අසලට පැමිණ පොලිස් නිලධාරීන් දැනුවත් කළා. 5000ට බඩු වෙනවා කියලා 5000ට බඩු වෙන්නේ නැද 4000 බඩු තියෙනවා. නේද දවස් 14ක් කන්න බෑනේද? තුණු ගෙඩියක් මිරිස් කරලා මොකුත් නැහැනේ. සාධාරණ ඉල්ලීමක් ඉල්ලන්න. හරලා ඉහළ තැනකට කතා කරනවා. තවත් මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොල්ලුපිටියේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්, මට්ටක්කුලේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්, මෝදර වැඩිහිටි නිවාසයක මියගිය 75 හැවිරිදි පුද්ගලයෙක් ඒ අතරට අයත්. දකුණු කළුතර පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්, දෙහිවල පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් සහ රත්නපුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුද නව මරණ ලෙස වාර්තා වුණා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද 54000 ඉක්මවා ගියා. ඒ අතරින් 46594 දෙනෙකු සුවය ලබා සිටින අතර 7000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබනවා. දිවයිනට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයන් 45 දෙනෙකු පොළොන්නරුව පූජා නගරයේ ඓතිහාසික ස්ථාන නැරඹීමට කටයුතු කළා. මාස 9කට පස්සේ පළවෙනි වතාවට පොළොන්නරුවට සංචාරකයෙක් පැමිණේ. සංචාරකයා දවස් 10කට ආවොත් ඔහුන්ට ඇත්තටම PCR 4කට සහභාගී වෙන්න වෙනවා. බලාපොරොත්තු වෙනවා මේට වැඩිය ලිහිල් නීති රීති පනත් සම්මත වෙයි කියලා. එමෙන්ම ඔවුන් මින්නේරිය රක්ෂිත වනෝද්‍යානයේ සංචාරය සඳහා එක්ව සිටි අයුරුයි මේ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. එළඹෙන 21 වෙනිදා සිට සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු පැමිණෙන සංචාරකයන් PCR පරීක්ෂණ 2කට යොමු විය යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අනිද්දා එහෙම නැත්නම් ජනවාරි 21 වෙනිදා
අපි සංචාරකයින්ට ගුවන් තොටුපොළ විවෘත කරන්න කටයුතු සියලු දේවල් සූදානම් කරලා තියෙනවා. පයිලට් ප්‍රොජෙක්ට් එකට වඩා ලිහිල් නීති රීතිත් එක තමයි අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ 21 වෙනිදා අරනකොට කමර්ෂල් ෆ්ලයිට් වලට, චාර්ටර් ෆ්ලයිට්ස් වලට, ඒ වගේම ප්‍රයිවට් ෆ්ලයිට් වලට, ඒ වගේම නැව්වලින් එන අයට මේ රට විවෘත කරලා තියෙනවා. සංචාරකයින්ට විවෘත කරලා තියෙනවා. මේ ශේෂ්ඨයට ගන්නේ සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව ප්‍රවාසීභාවයේ තියෙන අය හා එවගේම මේ රටේ පදිංචි රෙසිඩන්ස් වීසා තියෙන විදේශිකයන්ට මේ හරහා එන්න පුළුවන්කම තියෙනවා. ගුවන් යානාවලට ලබා දීලා තියෙන නීතියක් ICAO එකෙන් පැය 72කට කලින් PCR ටෙස්ට් එක අරගෙන එන්න ඕනි. ලංකාවට පැමිණි වහම හෝටලේ චෙක් ඉන් වෙන්න ඉස්සෙල්ලා ඒ අය තව PCR එකක් ගන්නවා. ඒක කරලා පැය 36ක් ඇතුළත උපරිම ඒ අපිට වාර්තාව ලැබෙනවා. එතකන් ඒ අයට අපි උපදෙස් දීලා තියෙනවා ඒගොල්ලන්ට අයිසොලේට් වෙලා ඉන්න කියලා. අමතුමනි ධම්මික පැණිය සම්බන්ධයෙන් පහුගිය කාලේ ආందోලනාත්මක ලෙස කතා බහට ලක් වුණා. හැබැයි දැන් සායනික පරීක්ෂණය සඳහා සති 2කට කලින් අවසරයක් ලැබිලා තියෙනවා. මේ වනතෙක් කිසිම ප්‍රතිඵලයක් පිළිබඳව සඳහනක් කරලා නැහැ රජයෙන්. ඒ වගේම වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් කරන සායනික පරීක්ෂණ වලට විවිධ බාධාවන් තියෙනවා කියලා. විශේෂයෙන්ම රෝගීන් යොමු කිරීමේදී යම් කිසි ආකාරයකින් ප්‍රමාදයන් සහ විවිධ බාධාවන් සිද්ධ වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් දැන් සති 2කට වැඩි කාලයක් ගතලා තියෙද්දි මොකද්ද තීරණය? සම්බන්ධව අපිට නිශ්චිත පිළිතුරක් දෙන්නට බෑ මේ මොහොතේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා මේ සම්බන්ධව වකින් බාර අරන් තියෙනවා. මම විශ්වාස කරනවා ඉතිරි දැන් අර සායනික ප්‍රතිඵල සහ අනිකුත් ප්‍රතිඵල ඔවුන්ගේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා එක්ක අපිට දැනුම් දුන්නොත් අපි කතා කරන්න. මේ මොහොත වෙනකොට අපිට තාම මේ සම්බන්ධව වාර්තා වෙලා නැහැ. Now we see in today's paper that Minister P.R. Nishantha, who actually tried this pannier, seems to have been infected by the virus, and also some local councillors in Kegol, and his entire family had taken the pannier and also tested positive. This appeared in yesterday's paper. Look at even the vaccination. There are cases where the people who have taken the vaccination, who says that 94% is success, is being infected. So therefore, it is not a clear, clean proof of being out of it. Even if you take the vaccine, so as this, I'm sure with regard to this pannier, I think we need to sort of go into more details about it. And I don't think the government is promoting that. Every individual has the right to take precautionary measures. But on the other hand, the government has not forced or, officially is permitting to use this or promoting it. That's our position. මේ අතර කොවිඩ් වසංගතය හමුවේ බලපෑමට ලක් වූ විදුලි පාරිභෝගිකයන් සඳහා සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව අඛණ්ඩව දිනදා 4ක් හුදකලා කර තිබූ ප්‍රදේශවල ගෘහස්ත වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයන්ගේ එම කාල සීමාවට අදාළ බිල්පත් ගෙවීම සඳහා එම බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබා දීමට තීරණය වී තිබෙනවා. එතෙක් විදුලි සැපීම විසන්දි නොකරන බවයි රජය පවසන්නේ. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවලට විදුලි බිල්පත් සහනයක් හිමි වනවා. ඒ අනුව එම සිනමා ශාලාවල 2020 මාර්තු මාස සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් පේවීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි නවත්තන සඳහා 2020 මාර්තු මාස 1 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 වෙනිදා දක්වා විදුලි හා ජල බිල්පත් සමාන වාරික 12කින් ගෙවීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලබා ගැනීම බොහෝ දෙනා මගහරිමින් සිටින නිසා එරට එන්නත් කරණය අසාර්ථක වෙමින් නැති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එනත ලබාගත් දෙදෙනෙකු මිය යාම නිසා ජනතාව අතර ඇති වූ බිය මීට හේතුවයි. මේ අතර කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් ලබා ගැනීමේදී බලවත් රටවල් සදාචාර විරෝධීව ක්‍රියා කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. සිය ජීවිතය උඩු යටිකොර කරමින් පැතිරගිය කොවිඩ් වසංගතයට මැදිවී සිටි ලෝක ප්‍රජාව වසංගතයෙන් මිදීමේ නැවුම් බලාපොරොත්තු දල්වාගත්තේ කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිෂ්පාදනය වීමත් සමගින්. ගෙවුණු වසර අවසන් භාගයේ සිට එම එන්නත් භාවිතය ආරම්භ කෙරුණා. නමුත් එන්නත ලබා ගැනීම සඳහා තවමත් අවස්ථාව හිමි ඇත්තේ වඩාත් දියුණු රටවල් කිහිපයකට පමණයි. සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කරන මෙවන් වසංගතයකදී සියලු රටවලට සමානව එන්නත් ලබා දීමේ වැදගත්කම් ලෝක සෞඛ්‍ය සංවිධානය අවස්ථා රසකදීම අවධාරණය කළා. නමුත් එන්නත් ගොඩගසා ගනිමින් තම රටවැසියන්ට පමණක් ඒ ලබා දීමට ලොව ධනවත් රටවල් ක්‍රියා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ගෙබ්‍රාසියස්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
එම රටවල මමත්ව ප්‍රතිපත්ති ලෝකයේ සදාචාරාත්මක වශයෙන් විනාශකාරී අසාර්ථකත්වයක් දක්වා අරගෙන යන බවයි ඔහු පවසන්නේ. ඔහු පෙන්වා දෙන්නේ දැනට නිපදවා ඇති එන්නත් වලින් මාත්‍රා මිලියන 39ක් ලොව ඉහළ ආදායම් ලබන රටවල් 49ක් අතර බෙදී ගොස් ඇති බවයි. මෙතෙක් කොවිඩ් එන්නත් හිමි වැත්තේ එක් අඩු ආදායම් රටක් සඳහා පමණක් බවත් එරටට හිමි වැත්තේ මාත්‍රා 25ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා. එන්නත් බෙදා හැරීමේ සාධාරණත්වය සහතික කිරීම සඳහා වන කොවැක්ස් වැඩපිළිවෙල ලබන මාසයේදී ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. මේ අතර ඉන්දියානු කොවිඩ් එන්නත් ලබා ගැනීම මගහැරීමට බොහෝ දෙනා කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එන්නත් ලබා ගැනීමෙන් පසු පුද්ගල මරණ දෙකක් වාර්තා වීමත් තවත් බොහෝ දෙනාට අසාත්මිකතා මතුවීමත් හේතුවෙන් එන්නත් භාවිතයට ජනතාව පෙළඹවීමට රජයට මහත් වෙහෙසක් දැරීමට සිදු ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 9 කෝටි 60 ලක්ෂ ඉක්මවා තිබෙනවා. සිදු ඇති සමස්ත ගෝලීය මරණ ගණන 20 ලක්ෂ 50,000කට අධිකයි. සිරදඩුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දීමට සති 3ක කාලයක් අවශ්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම චෝදනාවට වර්ධකරු වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් පසුගියදා සිව්වසරක සිරදඬුවම් නියම කළා. ඒ අනුව රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීතිපති දපුල දෙලිවේරා මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බවයි. මේ අතර අද පාර්ලිමේන්තුවේදීත් රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට හැඳුවේ නැත්තේ කියලා. ගරු කතානායකතුමනි, ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ ඇපැල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදියත් වෙන්න බෑ. ඒ අයිතිය රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් අවධානය යොමු කළා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ නැහැ මේවා කතා කරන්නේ. ඔය කියපු කිරියල්ල මහත්තයාම තමයි ප්‍රේමලාල් ජයසේකර මහත්තයා ගෙනාපුම තමුන්නාන්සේගේ ඔබතුමාට ඉතාම පහත් විතර මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කතා කරා. ඊළඟට අපේ සුවන්තිරන් මන්ත්‍රීතුමා රංජන් රාමනායක මහත්තයාට නඩුව දාන්න කියලා හිරේ ආවපු නීතිඥතුමා. මම එතුමාට නඩු දෙකක් දාලා තිනවා. මම ලබන සතියේ මෝෂන් එකක් දාලා නඩු දෙක අයින් කරගන්න. මොකද මගේ නඩු දෙක කතා කරොත් තව අවුරුදු 4ක් හිරේ යනවා. ඒ වගේ දේශපාලන පලි ගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනාධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන් රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි එතුමාට මේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒ කතාවක් තියෙනවානේ හැම ගාටම කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොටපොර්දාට ඔටපැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම ලැබිලා තින්නේ. පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුවත් කළ පරිදි එස්.බී. සානායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට අඛණ්ඩව මාස 3ක් සහභාගී නොවීම හේතු කොටගෙන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා වසර 2කට වඩා සිරදඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවක් ඡන්ද බලයවත් නැහැ. ඒක හැබැයි මේකෙන් බේරෙන්න තිබ්බා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනාවට ඡන්ද බලෙත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ජී.එල්. පීරිස් මැතිතුමා මට නිවාඩු යෝජනාවක් ගෙනාවා. ඒක නීතිපතිතුමාට යොමු කරා. නීතිපතිතුමා ඔය මම කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ඉදිරිපත් කරලා තමයි කිව්වේ නැහැ ඔහුට ප්‍රජා ඉතිහාස අවුරුදු දෙකකට නැති වෙනවා. එඳා යාට පාර්ලිමේන්තුවට එන්න දෙන්න බෑ. එස්.පී. එතුමා ප්‍රායෝගික අධිවිද්‍යාවක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. මම පැහැදිලිවම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ එතුමා නාමලීට ලක්ෂ 10ක් පොළු දාපේක තමුන්නාන්සලා දැක්කේ නැද්ද? තාම උසාවියේ තියෙනවා. වාහනේ ෆර්මිට් එක දෙපාරක් විකුණලා තාම උසාවියේ නඩු තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකෙන් ගන්නවා කිව්වා. උසාවියේ අධිකරණයේ ඉන්න විනිශ්චයකාරයෝ මේ කෝටි ගණන් සල්ලි එක අයගෙන් ගන්නවා කිව්වා. ඒ නිසා මෙතුමාගේ අන්පට වලින් අපි දැක්කා. බැක් සයිඩ් කිව්වා, ෆ්‍රන්ට් සයිඩ් කිව්වා. මේ නිසා තමයි මම කිව්වේ රංජන් රාමනායක කියන්නේ සමාජ දූෂකයෙක්. තමුන්නාන්සලා එතුමා වෙනුවෙන් කොහොමද පෙනී හිටින්නේ? අධිකරණයට බලපෑම් කළා, පද්මිට කතා කළා.
නීතිය නමමින් ඒමපාලව ගෙදරට ගේනවා. කඩුවෙල මයිස්ත්‍රාත්ව ගෙදරට ගෙනලා බැසිල්ල තද කරන්න කියනවා. පෞසිය දවසකට හරි ඉරේ අරින්න කියනවා කියන්න කතා කරලා. මේ වරි කියලා තමුන්නාන්සලා කියන්නේ. මම නම් කියන්නේ සත්වෙක්. තමුන්නාන්සලා ආයේ දේශපාලන වාසියක් ගන්න හදනවා දෝ කියලා මට හිතෙනවා. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් වැඳලා ඉල්ලනවා. සමාජ දූෂිතයක් වෙනුවෙන් පෙනීටින් එපා කියන එක ඉතාමත් පැහැදිලිව කියමින් රංජන් රාමනායක මැතිතුමාට උසාවියට අපහාස කිරීමේ චෝදනාව ගොනු වෙන්නේ අපේ ආණ්ඩුව කාලේ නෙවෙයි. එතුමාට මේ චෝදනාව ගොනු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ. දැන් රංජන්ට තියෙන එකම විකල්පය ජනාධිපති සමාව පමණයි කියලා. ඉතින් රංජන් රාමනායකගේ පොඩි වාචාල ගතියක් තියෙනවා මම දන්නවා අපේ මිත්‍රයාගේ. ඒ වාචාල කටින් පිටවුණු වචන තමයි අද මේ සමාජයට ලොකුම හානිය වෙලා තියෙන්නේ. අද මම අහගෙන මන්ත්‍රීවරු කියනවා පොදු ජනතාවගේ ප්‍රශ්න කතා කරේ කියලා. ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් කියන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්නයක්ද? රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා සොයලා බලලා මට කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ඒක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න සති 3කට කාලයක් ලබා දෙන්නේ කියලා සඳහන් කරමින් මේ ප්‍රශ්නය අද අවසන් කරනවා. ඊයේ කැබිනට් එකට ආවා පසුගිය කා දේශපාලන පරිගණින් කමිටුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දඬුවම් දීපු කමිටුවේ ඔක්කොම නම් ටික ආවා. අපි ඔබතුමාලට කියන්නේ තමුන්නාන්සේලාගේ දූෂණ විරෝධී කමිටුව විසින් රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ. ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික. ඒකට හොඳට ලෑස්තිලා ඉන්න දක්කන්න මැදගෙන. කතානායකතුමාගේ කාර්යාලයේදී පැණි බොනවා. මේ ධම්මික පැණිය බොනවා. ඒ පැණිය බීපු മന്ത്രിවරයෙක් කියනවා අපි පවුලටම ඒ විදියට මාත්‍රාව බිව පවුලටම හැදිලා කියලා. අපේ පියල් නිශාන්ත මන්තුමාට හැදිලා. දැන් එහෙම තියෙද්දි ගුවන් තොටුපළේ ඊමේල් එකෙන් යවනවා ඊමේල් එකක් ගුවන් තොටුපළේ සේවකයෝ සියලු දෙනාටම ධම්මික පැණිය සල්ලි වලින් ගන්න කියලා. ලංකාවේ ජනතාවට එන්නත් ගේන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ. නමුත් පිටරටින් එන සියලු දේ හරි කියලා හිතාගෙන පිටරටින් නම් හරි කියලා හිතාගෙන ඉන්න සමගි ජන බලවේගය තමයි විරුද්ධ පක්ෂයේ ඉන්නේ. ඒ විරුද්ධ පක්ෂය මේ ආයුර්වේදය ශක්තිමත් කරලා කොහොමද මේ කොරෝනා වලට මුහුණ දෙන්න කියන එක පිළිබඳව වචනයක්වත් කතා කරනවා මට මෙතෙක් කාලයක් ඇහුනේ නැහැ. දැන් රටට එන ගහලා ලදරුවන්ට කන්න නැහැ ත්‍රිපෝස ටික ත්‍රිපෝස කම්හල් වහලා කුකුල්ලෝ බෙත්තර ඒ පෝෂණය ඉවරයි. හැබැයි දාන්න මත්පැන් නිෂ්පාදනාගාර අන්න 4-5 කරිනවා. බියර් නිෂ්පාදනාගාර 3-4 කරිනවා. අර තට්ට මහාචාර්යතුමා මහලොකු පම්පෝරිය. එහෙම පෞද්ගලිකව මිනිස්සුන්ට අපහාස කරන එක වැරදි. කරුණා කරලා හැන්සාඩ් එකෙන් ඒක ඉවත් කරන්න. තර්කය ගේන්න. මන්ත්‍රීතුමා තර්කය ගේන්න. හරි සමාවෙන්න මට මේ මගේ තිබිච්ච කාලය අඩුකම හින්දා මේ මන්ත්‍රීතුමා කාලය ඉවර කරන්න එපා. ඉතින් මට සමාවෙන්න මම කියපු වචනයක් තියෙනවා මගේ ඉසකෑ ටික යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ගෞරවනීය මිත්‍රයා මට හදිස්සියට නම අමතක වුණා. මගේ ඉසකෑම යන්න ඕන කරපු අපහාසය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ඉන්දියාවට ලබා දීමට තමන් විරුද්ධ බව නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. කොළඹදී අද පැවති එම ව්‍යාපාරයේ පළමු හමුවට එක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ අදහස් පළ කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය අද පළමු වරට රැස් වූයේ කොළඹ 2 JMC ශාලාවේදී. රැස්වීම අවසානයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණා. ජාතික සම්පත් ආරක්ෂා කරනවය කියලා පත් කරගත්ත රජයක් තියෙන්නේ. තිබුණු රජය මගින් කරපු විවිධ විනාශයන් වළක්වනවා කියලා ආපු රජයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි මේ රජයට කියනවා කරුණා කළා අපි ජාතිය ඉදිරියේ තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණුත් කල්පනා කළා මේ ජාතික අපරාධයේ මේ මහා පාප කර්මය සිදු නොකර කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි රට පුරා කරගෙන යන්නේ. ලාභ උපයමින් රට සංවර්ධනය කරමින් රටේ අනාගතය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කරන්න පුළුවන් මේ දැනට ලාභ ලබන ආයතන විදේශ සමාගම් හෝ දේශීය සමාගම් සමග ආයෝජනය කිරීම අවශ්‍ය නැහැ කියලායි අපි කියන්නේ. නැගෙනහිර පර්යන්තයේ ආයෝජනයක් අවශ්‍ය ඒක ශ්‍රී ලංකා වරාය අධිකාරියට කරන්න පුළුවන්. ඒ ආයෝජනයට අවශ්‍ය මුදල් අපිට තියෙනවා. ඒකට තාක්ෂණ දැනුම අපිට තියෙනවා. ඒකට මානව සම්පත අපිට ඉන්නවා. ඒ පිළිබඳව යෝජනාවලිය සිකුරාදා අපේ ජාතික සභාව හරහා අමාත්‍යාංශ ලේකම්තුමන්ට නැත්නම් කැන්කකේ ගරු සභාපතිතුමන්ට පිළිගන්නන සූදානම්. ආණ්ඩුවට තීරණය කරන්න පුළුවන් මේ අරගලේ ඉස්සරහට යනකොට ඉන්දියාවේ අදානි කම්පැනි උමනාව ඉෂ්ට කරනවද ජනතාවගේ උමනාව ඉෂ්ට කරනවද? ඒ කියන්නේ තමන්ගේ ආණ්ඩුව රැක ගන්නවද අදානි කම්පැනි විනේ සීදීන සා ගන්නවද කියලා ආණ්ඩුවට තීරණය කරන්න පුළුවන්. ඔය කියන භූදේශපාලනික ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි. හැබැයි ආණ්ඩුවට ආණ්ඩුවක් නැති වෙයි. මේකට උත්තර දුන්නේ නැත්නම් ඒක කැරැල්ලක් බවට පත් වෙයි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටය පිළිබඳ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදහස් පළ කළා. මේ ඩොලර් මිලියන 700ක් කියන්නේ රුපියල් වලින් කෝටි 13300ක්. කෝටි 13300ක් වසර 35කට ලබා දෙනවා කියන්නේ වසරකට කෝටි 380ක්. දවසකට කෝටි 4000ක්. නැගෙනහිර ජැටිය සංවර්ධනය කරපුවාම අපිට දවසට කෝටියක් නෙමෙයි කෝටි 10ක විතර ආදායමක් ලබන්න පුළුවන්. ලිඳේ ඉන්න ගෙම්බුවාගේ අපිට කෑ ගහලා තීරණයක් වෙන්නේ නැහැ. අම්බන්තොට වරාය චීනෙට ලබා දුන්නේ ගෙඩිය පිටින්. අපි එහෙම නෙමෙයි. අපි මේක ව්‍යාපාරික කටයුත්තක් කරන්නේ. 51ක් ඒ ව්‍යාපාර වලින් අපිට කොටස් තියෙනවා 49ක් තියෙනවා ඉන්දියාවේ සමාගමට. අපිට ඒක ලේවලින් අසං කරලා දෙන්න පුළුවන්. ගෙදරක මිනිස්සෙක් තමන්ගේ පවුල ගෙදර ඉන්නකොට තව පවුලක් ගෙනල්ලා කියනවා නම් මම මේ 149ක් මේ පවුලට දෙනවා. හැබැයි කළමනාකරණ අයිතියත් එයාට කියලා. ඒක සාධාරණද? මේවා පිස්සු කතානේ. අපි දකිනාකාරයට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබිච්ච ජනවරමත් එක්ක අපේ රටේ වෘත්තිකයන් අපේ රටේ ශ්‍රමිකයන් කියනවා නම් අපේ රටේ වරාය අපේ ශ්‍රමය මත අපේ හැකියාවන් මත අපේ කුසලතා මත දිනු කරමු කියලා විශේෂයෙන්ම අපේ රජය ඊට කන් දීලා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ගත යුතු ක්‍රියාමාර්ගය කියන එක තමයි අපේ අදහස. ඒ හම්බ කරන ලාභයෙන් 51%ක් අපිට අපේ තමයි මෙහෙයුමේ බලතල තියෙන්නේ. අපි රජයක් හැටියට මේ රටේ ජනතාවට අයිති මේ රටේ ජාතික සම්පත් කිසි දෙයක් විකුණගෙන කන න්‍යායපත්‍රයක් අපි ළඟ නැහැ. දිගු කලක් තිස්සේ තමන් මුහුණ දෙන වන අලි තර්ජනය වැළැක්වීම සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන්නයි ඉල්ලා හම්බන්තොට සත්‍යග්‍රහයක් පැවැත්වෙනවා. එම ජනතාව ඉල්ලා සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට යෝජිත වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙසයි. අලි මිනිස් ගැටුම දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දැවෙන ප්‍රශ්නයක්. කලින් කලට ආණ්ඩු සහ ප්‍රතිපත්ති වෙනස්කම් සිදුවත් මෙම අර්බුදයට ස්ථිර විසඳුමක් දෙන්නට මෙතෙක් කිසිවෙකුත් සමත් වී නැහැ. ඇතැම් උත්සාහයන් යෝජනාවලට පමණක් සීමා වී ඇති අතර මේ එවන් එක් අවස්ථාවක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ ව්‍යාපෘතියක් සැලසුම් කරන්නේ 2011 දී. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය නමින්. උඩවලව ලුණුගම්පෙහෙර සහ බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කර අලියතුන්ගේ සංක්‍රමික රටා හඳුනා ගනිමින් වනාන්තර ප්‍රදේශ ජාලගත කිරීම එහි අරමුණයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 26408ක භූමියක මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘතිය නිසා අවතන් වැති අලියතුන්ට රැකවරණය සැලසීම, හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලියතුන් 450කගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීම, විදුලි වැටවල් ඉදිකිරීම සහ අලිමංකඩවල් නිර්මාණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඊට ඇතුළත්. ප්‍රධාන අලිමංකඩ තුනක් සහිතව ලුණුගම්පෙහෙර හම්බන්තොට සහ සූරියවැව ප්‍රදේශ ලේකම් කොට්ටාශ ආවරණය වන පරිදි මෙම සැලසුම සකස් කර තිබුණා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ එම සැලසුම කැබිනට් අනුමැතියට යොමු කෙරුණත් අදටත් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ. පසුගිය වසරේ පමණක් වන අලි ප්‍රහාර හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්වැසියන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම කාලය තුල වාර්තා වී ඇති වන අලි මරණ සංඛ්‍යාව 14ක් පමණ. නිවාස 20කට වඩා හානි සිදුව ඇති බවයි දකුණු පළාත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ගොවි සංවිධාන 86ක නියෝජිතයන් සූරියනව වල්සපුගල ප්‍රදේශයේදී ඊයේ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ කෙලවරක් නැති අලි මිනිස් ගැටලුවට විසඳුමක් ඉල්ලමින්. ඒත් කොවිඩ් ව්‍යාප්තිය නිසා පොලිසිය සහ සෞඛ්‍යාංශවල ඉල්ලීම මත එම විරෝධතාවය නවතා දැමුණා. නමුත් ගොවීන් 7 දෙනෙකු විරෝධතාවය වෙනුවට ඊයේ පස්වරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස ඉල්ලමින්. මහා සංඝරත්නයද එම සහනයට වැඩම කර අලි මිනිස් ගැටුමෙන් මෙතෙක් මිය ගොස් ඇති ජනතාවට සහ වන අලීන්ට පින් අනුමෝදන් කළා. උදකං වට්ටං යතා දින්නම් පවත්තති ඒව මේව ඊතෝ දින්න. ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අදත් ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ ප්‍රදේශීය ස්වාමින් වහන්සේ නමක්ද සත්‍යග්‍රහයට සහාය පළ කරමින් එක් වුණා. අපගේ ප්‍රධාන ඉල්ලීමක් තමයි රක්ෂිතේ ගැසට් කරලා රක්ෂිතේ වටා තියෙන මේ 201 කිලෝමීටර අතර තියෙන මේ විදුලි වැට ශක්තිමත් විදුලි වැටක් බවට පත් කරන්න ඕනේ. එකාවිට එකා මැරිලා වැටුණත් මෙතනින් මේක නතර කරන්න. 4 වෙනිදා ඉඳන් අපි මාරාන්තික උපවාසය දක්වා මෙතනින් අපේ ගෙවල් දොරවල් වල දරු පැටවුත් එක්ක ආවිල්ලා මෙතන නිදා ගන්නවා කියන එක අපි කියනවා. දැන් තවත් පුවත් කිහිපයක්.
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ අද පැවති මහසභා රැස්වීමේදී එහි විපක්ෂ නායක සමගි ජන බලවේග මන්ත්‍රී ඉම්සාර් මොහමඩ් මහතාට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු පහර දෙන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබුණා. පහරදීම සම්බන්ධයෙන් අතරංගුරගත් මන්ත්‍රීවරයා පොලිස් තැප මත අද පස්වරුවේ මුදා හැරුණා. මෙතර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පැවැත්වුණු අවස්ථාවේදී එහි සභාපතිවරයා සහ උපසභාපතිවරයා අතර ආරවුලක් ඇති වුණා. පසුගියදා විවෘත කෙරුණු පුස්තකාල ගොඩනැගිල්ලක සමරු පලකයේ උපසභාපතිවරයාගේ නම ඇතුළත් නොවීම ඊට හේතුවයි. පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ මදන මෝදක ගුලි 2200ක් හිඟුරක්ගොඩ නගරයේ ආයුර්වේද ඔසුසැලකින් සොයා ගැනීමට පොළොන්නරුව කොට්ටාශ අපරාධිකකේ අද සමත් වුණා. එම ඔසුසැලේ හිමිකරුදා තරංගොඩගෙන තිබෙනවා. එත් සමගින් 6:55 ප්‍රධාන ප්‍රතිපකාශ නිමාවට පත්වෙනවා. රාත්‍රී 10 රාත්‍රී රදත් වාද පිටිය. සුබ රාත්‍රියක්.